සුබ දවසක්. ඕගොල්ලෝ මේක තුල ඉන්නේ Learn IT YouTube channel එකත් එක්ක. මම අද පටන් ගන්නවා C++. මේ අපේ first lesson එකේදී අපි C++ download කරලා install කරලා C++ වල පුංචි program දෙක තුනක් ලියලා බලමු. C++ කියලා කියන්නේ multi purpose programming language එකක්. තවත් පැත්තකින් object oriented programming language එකක්. මේ විස්තර අපි පස්සේ ලොකුවට ඉගෙන ගමු. ඉස්සෙල්ලාම අපි C++ පටන් ගමු. programming ඉගෙන ගන්න කැමති කෙනෙක්ට C++ කියලා කියන්නේ හොඳ foundation එකක්. මේ C++ වල programming structure එක, ඒ කියන්නේ coding style එක ඉගෙන ගත්තාම වෙන language එකක් ඉගෙන ගන්න එක හරිම පහසුයි. හොඳයි අපි එහෙනම් ඉස්සෙල්ලාම C++ download කරමු. මම මේ පහළ comment section එකේ දීලා තියෙන link එකෙන් ඔයාලට පුළුවන් C++ download කරලා install කරගන්න. මෙන්න මේ බලන්න මේ තියෙන C++ link එක. මෙතනට ඔයාලා click කරලා download කරගන්න. අපි මේ C++ වල ඉගෙන ගන්නේ DOS version එක. ඇත්තටම ඉගෙන ගන්නත් ඕනේ ඉස්සෙල්ලාම DOS version එක තමයි. ඉතින් මේ Windows 7 වලින් උඩට මේ DOS version එක support කරන්නේ නැහැ. ඒ නිසා මේක virtual DOS box වල තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට විශේෂයෙන් මොකුත් කරන්න දෙයක් නැහැ. මේ program එක හදලාම දාලා තියෙන virtual DOS box එකට ඔයාලට තියෙන මෙහෙම download කරලා install කරගන්න. දැන් මෙන්න C++ අපි install කරගත්තා. හොඳයි. දැන් ඔයාලට desktop එකේ මෙන්න මේ විදිහට C++ load වෙලා තිනවා. full screen ගන්න alt එකත් එක්ක enter කරන්න ඕනි. දැන් ගොඩක් වෙලාවට C open කරාම අපි කලින් කරපු program එකක් තිබ්බනම් ඒකත් load වෙනවා. අපි ඒක close කරලා දාන්න ඕන. ඒක close කරන්න. දැන් අපි file ගිහලා new කියලා ගමු. අපි අලුත් program එකක් තමයි ලියන්න යන්නේ. දැන් C වල program එක ලියන තාලේ අපි ඔන්න හොඳට ඉගෙන ගමු. C වල හැම වෙලෙම වැඩ කරන්නේ main කියන function එක ඇතුලේ ඉල්ලලා තියෙන program එක තමයි වැඩ කරන්නේ. ඒතර main කියන function එක අපි ලියන්නේ මෙහෙමයි. void main කියලා තමයි අපි දෙන්නේ. void main කියලා මෙන්න මෙහෙම වරහන් දෙකක් දාන්න ඕන. ඒතර අපි පස්සේ ඉගෙන ගමු void main කියන්නේ ඇයි කියලා, void කියන්නේ ඇයි කියලා. දැන් ඔයාලා මේක මතක විතරක් මේ විදිහට කරගෙන විතරක් යන්න. අපි void main කියලා දාලා ඊළඟ පේලිය දෙන්න ඕන begin එක. මෙන්න මෙතන begin එක. ඊට පස්සේ අපි end එක දෙන්න ඕන. දැන් හැම වෙලේම program එකක් වැඩ කරන්නේ function එකේ මේ begin එකයි end එකයි අතර තියෙන ටික. ඒතර මේකේ mainly වැඩ කරන්නේ main කියන එකේ තියෙන එක නිසා දැන් මේ begin එකයි end එකයි අතර තියෙන ටික තමයි වැඩ කරන්නේ. එහෙනම් මතක තියාගන්න begin එකට දාන්නේ open curly brackets, end එකට දාන්නේ close curly bracket එක. දැන් ඔයාලට පුළුවන් program එක ලියාගෙන යන්න මේ begin එකයි end එකයි අතරේ. දැන් අපි ඉස්සෙල්ලාම බලමු. ඔන්න දැන් ඔන්න අපි සරල ප්‍රෝග්‍රෑම් එක ලියලා අපි තියෙන්නේ. පේලි 3යි ලිව්වා. දැන් මේක run කරන්න පුළුවන් C වල. හැබැයි අපි මොකුත් කරන්න කියලා නැහැ. අපි මේක පටන් අරගෙන විතරයි. ඉතින් අපි නිකන් run කරලා බලමු. C වල ප්‍රෝග්‍රෑම් එකක් run කරන්නේ control F9 වලින්. දැන් අපි පුළුවන් control එකත් එක්ක F9 press කරන්න ප්‍රෝග්‍රෑම් එක run වුණා. compile වෙලා run වෙලා ඒක නැති වෙලා ගියා. ඉතින් මොකුත් output එකක් නැහැ. මොකද අපි output එකක් ලියලා නැහැනේ. හරි දැන් බලමු අපි output එකක් දෙන්නේ කොහොමද කියලා ඉවල screen එකට print එකක් යවන්නේ කොහොමද කියලා. C වල cout කියන command එකෙන් පුළුවන් අපිට යම් කිසි දෙයක් print කරන්න screen එකේ. අපි ලියන්නේ cout කියලා දීලා මෙන්න මෙහෙම less than දෙකක් දාලා හැම වෙලෙම text ලියන්නේ double quotation ආස ඒක මතක තියාගන්න ඕන. text ඕන වෙලාවක ලියන්නේ අපි double quotation ඇතුලේ. දැන් අපි කියමු ඔන්න මම කව learn IT කියලා print කරන්න කියලා. දැන් අපේ text එක ඉවර නම් ආය double quotation close කරන්න ඕන. දැන් හැම වෙලේම අපි යම්කිසි command එකක් ලිව්වම ඒකේ අගට semicolon එකක් දාන්න ඕන. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. semicolon එකෙන් තමයි මේ line එක ඉවරයි කියලා කිව්වේ අපි. දැන් අපි මේ main කියන function එකේ අගට දැම්මේ නැහැ. begin එකට දැම්මේ නැහැ. end එකටත් semicolon එකක් දැම්මේ නැහැ. ඒතර ඔයාලට මේක ටික දවසක් කරන් යනකොට තේරෙයි අපි මේ හැම command එකක්ම අන්තිමට තමයි මේ semicolon එක දැම්මේ. තව අපි පස්සේ variables හදන තාලේ ඉගෙන ගන්නවා. ඒ වගේ අගටත් semicolon එකක් දානවා. දැන් මේ program එක වලට run කරන්න පුළුවන්. හැබැයි මේ program එක run කරාම error එකක් එනවා දැන්. මෙහෙම cout කියලා වචනයක් නැහැ කියලා command එකක් නැහැ කියලා error එකක් එනවා. ඔන්න බලන්න. මෙන්න error එකක් ආවා. මේ error එකක් පෙන්නනවා මේ තියෙන්නේ. දැන් මේ error එක තමයි
cout කියලා command එකක් නැහැ. ඒකයි මේ error එක. එහෙනම් මේ cout කියන එක කොහෙද තියෙන්නේ? දැන් C වල මෙන්න මේ commands ඔක්කොම හදලා තියෙන එක එක header files තියෙනවා. ඒවට කියන්නේ header files කියලා. එක එක classes ලියලා මෙයාලා වෙනම save කරලා තියෙනවා. ඒවට කියන්නේ header files කියලා. අපි දැන් හැම වෙලේම C පටන් ගන්නකොට මේ main එකට උඩින්ම අපි පාවිච්චි කරන commands තියෙන header file එක load කරන්න ඕන. ඔන්න එහෙනම් මතක තියාගන්න main එකට උඩින්ම අපි කරන්නේ header file call කරනවා. header file call කරන command එක තමයි #include අපි දෙන්න ඕනේ #include කියලා. මෙන්න මෙහෙම less than mark එක දාලා header file එකේ නම කියන්න ඕන. දැන් ඔයාලා කටපාඩම් කරලා තියාගන්න මේ header file එකේ නම input output stream කියන header එක තමයි මේ cout කියන command එකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ header file එකේ තමයි දැන් අපි මේ ඉගෙන ගන්න commands එක තියෙන්නේ. ඒතර ඒක call කරලා තමයි අපි මේ command එක පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ page යකට semicolon දාන්නේ නැහැ. මතක තියාගන්න මේ include කියන එක පාවිච්චි කරනකොට අගට semicolon එක දාන්නේ නැහැ. දැන් අපි program එක run කරොත් error එකක් නැහැ. උන run වෙනවා. control F9 වලින් අපිට run කරන්න පුළුවන්. ඒක run වුණා. දැන් අපිට run වෙච්ච previous screen එක බලා ගන්න පුළුවන් alt F5 වලින්. alt දැන් F5 press කරාම previous screen එක පෙන්නනවා. මේ බලන්න ඒකේ කලින් ආපු වගේ කුත් තිබිලා මං දුන්න learn IT කියන එකත් පෙන්නවුවා. ඉතින් දැන් මම මේක ගොඩ සැරේ මෙහෙම run කරොත් මේ මං ඔන්න control F9 දෙතුන් පාරක් press කරා. දැන් මං alt F5 ගහලා previous screen එක බැලුවොත් මේ බලන්න පරණ තියෙන ඔක්කොමත් එක්කම learn IT කීක print වෙලා තියෙනවා. දැන් හොඳයි නේද අපිට මේ learn IT කියලා ලියන්න ඉස්සෙල්ලා previous screen එක මකලා හිටියනම් clear කරලා හිටියනම් හරි එහෙනම් clear කරන command එක තමයි clr scr කියලා දුන්නම screen එක clear වෙනවා. හැබැයි මේ clr scr කියන command එක තියෙන්නේ මේ input output stream header එකේ නෙමෙයි. එහෙනම් ඒකට අදාළ header එකත් අපි call කරන්න ඕන include console input output. මෙන්න මේ console input output කියන header එකේ තමයි clear screen කියන command එක තියෙන්නේ. දැන් ඔයාලා මේක run කරොත් control F9 ඔන්න run කරා error එකක් නැහැ. alt F5 වලින් ඔයාලා බලන්න previous screen එක මෙන්න. දැන් පේනව නේද? දැන් පරණ screen එක මැකිලා තමයි learn IT කියලා ලියවිලා තියෙන්නේ. හරි මම දැන් තව command එකක් උගන්වනවා. දැන් මේ learn IT කියලා print වෙලා අපිට ඕන එක print වෙලා key එක press කරනකන් නතර වෙලා ඉන්නවනම් හොඳයිනේ. එහෙනම් ඒකට command එක තමයි get ch. ඒක තියෙන්නේ console input output header එකේ. මෙන්න මේ console input output header එකේ තමයි get ch කියන command එක තියෙන්නේ. ඇත්තට මේ header files කියලා කියන්නේ class file. මෙයාලා මේ header file වල මේ C හදනකොට මේ commands ඔක්කොම හදලා මේ header files ඇස්සේ තමයි දාලා තියෙන්නේ. ඒතර අපි දැන් මේ මෙතනින් කරන්නේ මේ header file එකේ තියෙන command එකක් call කරන එක තමයි මේ කරන්නේ. ඉතින් මේක ඇත්තටම command කියලා මම ඔයාලට දැන් තේරෙන්න කිව්වට මේ get ch කියන්නේ function එකක්. දැන් අපි මේක run කරලා බලමු. get ch කියන්නේ උතර get character කියලා වෙලා character press කරනකම් character එකක් කියලා කියන්නේ key එකකට key එකක් press කරනකම් නතර වෙලා ඉන්න ඕන දැන්. control F9 වලින් run කරමු. මේ බලන්න දැන් නතර වෙලා ඉන්නවා key එක press කරනකම්. දැන් අපි වොනම key එක press කරාම ආපහු මෙතන exit වෙනවා. DOS screen එකේ තමයි ඒක run වෙලා තිබ්බේ. හොඳයි එහෙනම් මේ තමයි අපේ සරලම program එක. C වල ඉගෙන ගන්න තියෙන පළවෙනි සරලම program එක තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා ඒක ඉතින් එහෙනම් ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලාම include කියලා අපි header file call කරන්න ඕන අපි පාවිච්චි කරන commands වලට අදාළව. header files call කරලා ඉවරලා void main කියලා තමයි අපි program එක ලියන්න පටන් ගන්න main program එක. දැන් මේ main program එක තමයි run වෙන්නේ. දැන් මම තව දෙයක් මෙතනදී කියන්න. අපිට ඕන comments දාන්න පුළුවන්. අපි comment එකක් ඕනනම් දාලා තියාගන්නේ. අපිට comment එකක් ඕන නම් අපි double slash දාලා තමයි comment එකක් ලියන්නේ. මෙන්න මෙහෙම double slash දාලා comment එකක් ලියලා තියාගන්න පුළුවන්. This is my first C++ program. හරි. දැන් මේ double slash ASCII ලියනේවා comments මේවා වැඩ කරන්නේ නැහැ. නිකන් අපිට පේන්න තියෙනවා විතරයි. මේක වැදගත් වෙනවා. දැන් අපි programs ලියාගෙන යනකොට එක එක තැන්වල අපිට comment එකක් දාලා තියාගන්න පුළුවන්. මෙන්න මේ කොටසෙන් මොකද්ද කියවෙන්නේ මොකක් ගැනද අපි මේක ලියලා තින්නේ කියලා comments තියාගන්න පුළුවන් අපිට.
දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙත් රන් කරලා බලමු. control F9 මේ තියෙන්නේ ඔන්න කී එක ප්‍රෙස් කරනකන් නතර වෙලා ඉන්නවා. දැන් ඔයාලට C වල ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක සරලව තේරෙන්න ඕන. source ලියන ස්ටයිල් එක. එතකොට අපි ඉස්සෙල්ලාම header files call කරා. මේකට අපි කියමු head එක කියලා ඉවරලා මේක head එක ඊළඟට body එක. මේ තමයි program body එක. හොඳයි අපි දැන් තව line එකක් ලියමු බලන්න cout. ඔන්න මම දැන් තව line එකක් ලිව්වා print end කියලා. දැන් අපි මේක run කරමු බලන්න. දැන් බලන්න ඒක ලියුනේ learn IT කියලා දීලා ඒකත් එක්කමනේ. ඉතින් අපි දැන් තව cout එකක් ලිව්වොත් ඒකත් එහෙමයි. තව cout එකක් ලිව්වොත් ඒකත් එහෙමයි. එතකොට ඔයාලට අපි හිතමු මේක new line එකක් ඕන කියලා. එහෙනම් ඔයාලට new line එකක් ගන්න පුළුවන්. ඔයාලා මේ new line එක ඒ කියන්නේ මේ first line එක ඉවර වෙන්න ඕන තැනදී මෙන්න මෙහෙම backslash එකත් එක්ක n කියලා දෙන්න ඕන. new line ගන්න backslash එකත් එක්ක n දීලා. cout එක ඇතුළේම backslash එකත් එක්ක n දෙන්න පුළුවන්. ඒතකොට new line එකක් එනවා. දැන් අපි run කරලා බලමු. ඔන්න ඒතර new line එකක්. පැහැදිලි නේද? දැන් අපිට ඔයාලට ඕන මෙහෙමත් පුළුවන්. දැන් අපි තුමු CITS Technologies කියලා new line එකක් ඇවිල්ලා backslash n new line එකක් ඇවිල්ලා ආයෙ තව මොන හරි ලියන්න ඕනේ. දැන් ආපහු ලියන්නත් පුළුවන්. දැන් run කරලා බලන්න. දැක්ක නේද? එහෙනම් අපිට පුළුවන් මේ cout එක ඇතුලේ ඕනම තැනකදී backslash n දීලා new line එකක් ගන්න. ඔන්න ඒක උතර මතක තියාගන්න ඕනේ new line ඕන හැම වෙලාවෙදීම අපි backslash n තමයි පාවිච්චි කරන්නේ cout එක ඇතුලේදී. හොඳයි මම දැන් ඔයාලට තව command එකක් කියලා දෙන්නම්. මේ කියලා දෙන්න යන්නේ go to xy කියන command එක. දැන් අපි මේ print කරන text එක print වෙන්න ඕන තැන screen එකේ තියෙන කරන්න පුළුවන් අපිට go to xy කියලා. go to xy එතන go to x අක්ෂය y අක්ෂය කියන්න තියෙන්නේ. එතකොට x අක්ෂයෙන් අකුරු කීයක් දුරට ගිහිල්ලාද? ඉතින් අපි කියමු 20ක් ගිහිල්ලා y අක්ෂයෙන් 10ක් ගිහිල්ලා. එතන මේකේ dots නෙමෙයි තියෙන්නේ, dpi නෙමෙයි dots per inch නෙමෙයි තියෙන්නේ, text තියෙන්නේ, rows and columns තමයි තියෙන්නේ DOS mode එකේ හින්දා. එතන මම කිව්වා අකුරු 20ක් ගිහිල්ලා දකුණට ගිහිල්ලා අකුරු 10ක් පල්ලෙහාට එන්න semicolon දාන්න ඕනේ. එතන මතකනේ දැන් හැම command එකක්ම අගට අපි semicolon එක දානවා. අපේ call කරන හැම command එකකම අග semicolon එක තියෙන්න ඕන. එතකොට දැන් මේ go to xy කියන command එක තියෙන්නේ console input output header file එකේ තමයි go to xy command එක හදලා තියෙන්නේ. ඒතර ඔයාලා පුරුද්දක් විදිහට හැම වෙලේම C වල program එක ලියනකොට මෙන්න මේ input output stream header එකයි console input output header එකයි call කරන්න පුරුදු වෙන්න හැම program එකකදීම වගේම අපි මේ header file එකේ තියෙන commands පාවිච්චි කරනවා. දැන් අපි run කරලා බලමු. control F9 මෙන්න 20ක් ගිහිල්ලා 10ක් පල්ලෙහාට ගිහිල්ලා learn IT කියලා print වුණා. ඔන්න එහෙනම් ඔයාලා මේ ඉගෙන ගත්තේ go to xy කියන command එක. තව එකක් ලියමු අපි විතර go to xy. දැන් අපි 20ක් ගිහිල්ලානේ. අපි කියමු 20ක් ගිහිල්ලාම 12 වෙනි row එකේ 20 වෙනි column එකේ x අක්ෂයෙන් 20ක් ගිහිල්ලා y අක්ෂයෙන් 12ක් ගිහිල්ලා ආයෙ print කරන්න cout. අපි run කරලා බලමු. හරි නේද? දැන් තේරෙනව නේද? ඒතර අපිට go to xy එකකින් පුළුවන් එහෙනම් කොතනද print on කරනු කියලා තැන කියන්න. දැන් එහෙනම් අපි මේකෙදි commands ඉගෙන ගත්තා නේද? 4ක්. clr scr ඉගෙන ගත්තා, go to xy ඉගෙන ගත්තා, cout ඉගෙන ගත්තා, get ch ඉගෙන ගත්තා. හොඳයි දැන් අපි තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්න යන්නේ. ඕගොල්ලන්ට මතකද අපි ගණන් හදනකොට x සමානයි 10යි y සමානයි 20යි ඔහොම විචල්‍යයකට නමක් දීලා ඒ විචල්‍යයේ එක එක values store කරා. මෙන්න මේ theory එක programming language වල ඒ විදිහටම තියෙනවා. ඔයාලට පුළුවන් මේ C++ වලත් x සමානයි 10යි හරි එහෙම යම්කිසි විචල්‍යයක් හදලා ඒ විචල්‍යයට අගයන් දෙන්න. ඒතර මෙන්න මේකට කියන්නේ අපි variables කියලා ඉවරලා. ඒතර අපිට පුළුවන් variable එකක් හදලා ඒ variable එකේ යම්කිසි data එකක් store කරලා තියන්න. දැන් අපි එහෙනම් මේ ඉගෙන ගන්න යන්නේ variable data types ගැන. දැන් මේ variable වර්ග තියෙනවා.
අපි නිකන් සරල උදාහරණයක් ගමු. ඔන්න අපිට කියන්න ඕනේ x = 10යි කියලා. දැන් මේක රන් කරොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාම එරර් එකක් එනවා. C වලට අඳුරගන්න බැරි වෙනවා x කියන්නේ කවුද කියලා. ඔයාලට පේන්නේ නැති දැන් මේ යටින් පෙන්ලා තියෙන undefined symbol x කියලා ඉවලා. ඒ කියන්නේ C වලින් අඳුරගත්තේ නැහැ x කියන එක නා. එහෙනම් අපිට යම්කිසි variable එකක් ඕන නම් අපි මේ variable එක ඉස්සෙල්ලාම define කරන්න ඕන. අපි මේ variable එක define කරලා තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ variable වර්ග තියෙනවා. මම කිව්වේ variable data types තියෙනවා. C වල ප්‍රධානම variable data types 11ක් තියෙනවා. දැන් අද අපි ඉස්සෙල්ලාම එක variable data type එකක් මම දැන් ඔයාලට කියලා දෙන්නම්. එක variable data type එකක් තියෙනවා integer කියලා. ඒකේ නම integer. integer එකක් කියන variable එකකදී ඔයාලට පුළුවන් ඍණ 32768 ඉඳලා ධන 32767 වෙනකන් values store කරන්න. එතකොට අපි integer කියන variable එක define කරන්නේ මෙහෙමයි. ඕනම variable එකක් ඉස්සෙල්ලාම variable data type එකේ නම කියනවා. දැන් integer කියන variable data type එකේ නම int. මේක integer කියලා. int x කියලා කියන්න පුළුවන් ඔයාලට. දැන් ඔන්න semicolon එක දැම්මා ඒ පේලි ඉවරයි. එතකොට අපිට කෙලින්ම මෙතනදී කැමති variables define කරගෙන යන්න පුළුවන්. ඕනනම් තව කමාදද y තව ඕන එකක් දෙන්න පුළුවන්. අපි තුන් variables සමානයි 50යි. ඔන්නෝම අපිට variable වලට data දාන්න පුළුවන්. දැන් variable එකක් කියනකොටම තේරෙනවනේ විචල්යක්නේ. විචල්යක් වෙයි මේකේ අගය වෙනස් වෙන්න පුළුවන්. අපිට මේ program එක ලියන්න යන ඕනම අවස්ථාවක මේ variable එකේ අගය වෙනස් කරන්න පුළුවන්. ඒකයි මේකට variable එකක් කියලා කිව්වේ. දැන් අපිට මේ cout එකත් එක්ක ඔයාලට කෙලින්ම මේ variable පාවිච්චි කරන්න පුළුවන් print කරන්න. දැන් අපි තුන් මට ඕන x පෙන්නන්න ඕන. දැන් ඔයාලා cout x කියලා කිව්වොත් දැන් run කරලා බලන්න ඔන්න x ගේ print වුණා 10යි. තේරුණා නේද? දැන් ඔයාලා මගේ මේ කලින් Excel දෙවෙනි lesson එක බැලුවා නම් ඒකෙදි මම උගන්වනවා arithmetic operators. ඒතකොට මේ arithmetic operators කියන එක මුළු programming මුළු computers හැම subject එක පුරාම මේ arithmetic operators කියන එක තියෙනවා. එතකොට දැන් Excel තියෙන එක ඒ විදිහටම නැති වුණත් arithmetic operators ටික ඔක්කොම මේ C++ වලත් තියෙනවා. එතකොට අපි මේකේ arithmetic operators උත් පස්සේ ඉගෙන ගමු. දැනට එකතු කිරීම, බෙදීම, ගුණ කිරීම, අඩු කිරීම මෙන්න මේ arithmetic operators ටික ඒ විදිහටම තියෙනවා. ඔයාලට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි තුමු ඔයාලට පෙන්වන්න ඕනේ x ගුණ කරලා ඔන්න වැඩි කරා 10න්. එතකොට x ගුණ කරාම 10න් 100යි නේද? දැන් ඔයාලට මතකද එතකොට මම new line එකක් ගන්න කියලා දුන්නානේ. කොහොමද new line එකක් ගන්නෙ? දැන් ඔයාලට මේ value එකත් එක්කම text එකක් ඕන නම් ආයේ මේ විදිහට less than දෙකක් දාලා මේ cout එක එකපාර ලියන්න පුළුවන්. ඔන්න new line එකක්. මම කොහොම new line එක print කරන්න. ඊළඟට අපි කියමු y වත් print කරන්න කියලා y print කරන්න. අපි තුමු y ගුණ කරලා පෙන්නන්න ඕන මට x ගෙන්. ආයේ මම ඔන්න තව less than දෙකක් දැම්මා brackets දෙකක් දැම්මා. double quotation නැසි මම ආයි කියන්න new line එකක් දෙන්න. new line. දැන් අපි z වත් දෙමු. අපි කියමු z බෙදීම එතකොට පැහැදිලිවම අපි / එක x. හරි. දැන් ඕක අපි run කරලා බලමු. හරි. දැන් පේනව නේද? ඔන්න එහෙනම් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම ඒ arithmetic operators ටික සාමාන්‍ය විදිහටම පාවිච්චි කරන්න පුළුවන් අපිට. හොඳයි දැන් අපි මේ ඉගෙන ගත්ත ටික පාවිච්චි කරලා multiplication chart එකක් හදලා බලමු. multiplication chart එක කිව්වේ චක්‍රේ program එකක් නේද? එතන අපි බලමු මේක දැන් කොහොමද කරන්නේ කියලා. simple program එක. screen එක clear කරන්න කිව්වම අපි තැනක් තෝරගමු. 20.5 විතර අපි පටන් ගමු. දැන් චක්‍රේ පෙන්න විදියක් තියෙනවනේ නේද? දැන් අපි චක්‍රේ පෙන්නන්නේ කොහොමද? අපි 7 වරක් නමුන 7 වැඩි කිරීම 1 සමානයි 7යි. එහෙම පෙන්නන්න ඉපේ 7 වැඩි කිරීම 1 සමානයි 7යි. එතකොට කොහොමද එන්නේ? cout. දැන් අපිට ඉස්සෙල්ලා පෙන්නන්නේ මොකද්ද? දැන් අපි උඩින් කියලා තියෙන 6 වල චක්‍රේ නිල්ලන්න යන්නේ. එහෙනම් 6 කියලානේ. 6 කියන්නේ කවුද? x. ඊළඟට මොකද්ද ඔන්න වැඩි කිරීම 1 සමානයි. ඔන්න එහෙනම් brackets දාමු අපි. ඔන්න වැඩි කිරීම කියලා පෙන්නට x අකුර පාවිච්චි කරමු. වැඩි කිරීම 1 සමානයි. ඔන්න ඊට පස්සේ ඒ brackets වැහුවා. ඊළඟට මොකද්ද උත්තරේ එන්න ඕන. ඒතර උත්තරේ මොකද්ද? x වැඩි කරන්න 1කින්. දැන් මම මේ වරහන් අස්සේ ලියනේවා මොනවද මේ ඩබල් කොටේෂන් අස්සේ ලියනේවා නිකන් print වෙන්න ලියන එක විතරයිනේ.
එතකොට මම print වෙන්න ඕන හින්දා තමයි මෙහෙම ලිව්වේ නේද? එතකොට මම කිව්වා x පෙන්නන්න x කියන්නේ කීයද 10යි. එතකොට වැඩි කිරීම එක සමානයි කියලා පෙන්නන්න ඊට පස්සේ පෙන්නන්න ඇත්තටම එකෙන් ගුණ කළා. ඉතින් එකෙන් නම් ගුණ කළනවා කියලා කියන්න දෙයක් නැහැ නේ මම ඔයාලට තේරෙන්න ඕන හින්දා එහෙම ලිව්වේ. දැන් මේක රන් කරන්න බලන්න. අන්න 6 වරක් එක සමානයි 6යි. ඉතින් දැන් ඔයාලට පුළුවන් නේද එතනින් පල්ලෙහාට ලියාගෙන යන්න. හරි අපි ලියමු මම පේජ් දෙක තුනක් ලියලා පෙන්නන්නම් go to xy දැන් කොතෙන්ද යන්න ඕන අපි දැන් 20 වෙනි පේලියෙම තමයි ඉන්න ඕන 20 වෙනි පේලිය 6 වෙනි රෝ එකට යන්න ඕන නේද 20 වෙනි කොලම් එකේ 6 වෙනි රෝ එකට යන්න ඕන 6 වෙනි රෝ එකේ ලියන්න cout ආයසරක් cout කොහමද x පෙන්නන්න ඊට පස්සේ පෙන්නන්න ඕන කීයද වැඩි කිරීම දෙක සමානයි කියලානේ ඒ වැඩි කිරීමට x පෙන්නවා දෙක සමානයි උත්තරේ මොකද්ද x ඇත්තටම වැඩි කරන්න දෙකෙන් බලන්න හරි ලේසි නේද දැන් ඔයාලට මෙන්න මෙහෙම 12 සරක් යනකම් චක්‍රය ලියාගෙන යන්න පුළුවන් දැන් ඊළඟ පේලිය මොකද්ද වෙන්න ඕනේ එතන go to xy 20,7 නේද දැන් 6 නේ 7 වෙනි පේලිය ලියන්න 7 වෙනි පේලිය ලියන්න වැඩි කිරීම 3 සමානයි කියලා එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදියට 12 සරක් යනකම් චක්‍රය ලියලා බලන්න. දැන් මම මේ චුට් රන් කරලා බලමු අපි. පේනව නේද? අන්න උත්තරේ වැරදි නේද? මොකද මම මෙතන කිව්වේ මම ඇතර වැඩි කරන්න ඕන ගාන කිව්වේ නෑ නේද? වැඩි කිරීම 3 සමානයි. 3. එතකොට වැඩි කිරීම 3 සමාන නැහැ. 3ෙන් ගුණ වෙන්න ඕන. ඔන්න ඔය විදිහට 12 සරක් යනකම් ඔයාලා චක්‍රය ලියන්න ඕන දැන්. හරි. මම ටක් ගාලා මේ ටික ලියලා ඔයාලට රිසල්ට් එක පෙන්නන්නම්. ඔන්න එහෙනම් හරි මම 12 සරක් යනකම්ම ලිව්වා. දැන් බලන්න ඔයාලා මේක හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අපි රන් කරලා බලමු. මෙන්න පේනවා නේද චක්‍රේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයාලා මේව එක කෙලින් එන්න එහෙම ලස්සනට හිතලා හදාගන්න. එතන මේක ලස්සනටම හදාගන්න පුළුවන් වෙයි. දැන් හරි නේද? හරි. දැන් අපි මෙතන බලන්න අපි දැන් උඩ වේරියබල් එක දුන්නේ x කියලානේ. දැන් අපි x ට විනාගයක් දැම්මොත් අපිට ඕන නම රචක් කරේ. දැන් බලන්න රන් කරලා. ඔන්න එහෙනම් නම රචක් කරේ. එහෙනම් හරිම ලේසියෙන් අපිට මෙන්න මෙහෙම C පාවිච්චි කරලා චුටි ප්‍රෝග්‍රෑම් ටිකක් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ අද පළවෙනි ලෙසන් එකකින් දාලා බේසික්ම තියරි ටිකක් මේ කියලා දෙන්නේ. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා අපි ඊළඟ ලෙසන්ස් වලට යමු. ඉතින් අපි තව පොඩ්ඩක් අද මෙතනින් ඉස්සරහට යමු. දැන් ඔයාලට පුළුවන් වුණා go to xy කියලා මේ පේලියටම මෙන්න මේ ලයින් එකත් cout එකත් ඇඩ් කරගන්න. ඔන්න අපි රන් කරලා බලමු ආසරයක්. මෙන්න එන රිසල්ට් එක. ඒතර ඔයාලට දැන් චක්‍රයේ එක එක ඉලක්කම් වලට බලද්දී ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වේරියබල් එක වෙනස් කරන එක විතරයි නේද? දැන් ඔයාලට මෙන්න මෙහෙම අදහසක් එන්න ඕන. 12 වරක් යනකම් පේලි 12ක් ලිව්වා. 100 වරක් යනකම් යන්න ඕන පේලි 100ක් ලියන්නද? ඔන්න අපිට ඒතර ගැටලුවක් මතුවෙනවා නේද? මෙන්න මේ එකම දේ නැවත නැවත කරන්න මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල තියෙනවා මෙතඩ් එකක්. ලූප් කියලා මෙතඩ් එකක් තියෙනවා. ලූප් කියලා ස්ටේට්මන්ට් එකක් එකට කියන්නේ. මෙන්න මේ ලූප් කියන එක ඉගෙන ගත්තොත් ලූප්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපිට ලූප් හරියට මේක ලූප් එකක් ඉගෙන ගත්තොත් ඔයාලට මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. ලේසියෙන්ම කරන්න පුළුවන්. අපි ඒක ඊළඟ එකකදී බලමු. දැන් මම ඔයාලට තව දෙයක් කියලා දීලා ඉන්නම්. දැන් මේ int x කියන එක අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරාම අපෙන් අහනවා නම් හොඳයි නේද? enter the number කියලා මැසේජ් එකක් එනවා. එතකොට අපි නම්බර් එක එන්ටර් කරාම ඒ එන්ටර් කරපු නම්බර එකට අදාළව තමයි රිසල්ට් එක දෙන්නේ. හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගමු කොහොමද ක්වෙස්චන් එකක් අහලා ඒ අහන ක්වෙස්චන් එකට දෙන උත්තරේ අපි වේරියබල් එක ස්ටෝර් කරන්න කියලා. දැන් අපි x සමානයි 9 කිව්ව එක අයින් කරමු. දැන් අහන්න ඕන ක්වෙස්චන් එක මොකද්ද? cout. අපිට අහන්න ඕන ක්වෙස්චන් එක තමයි enter the number. ඔන්න ඔයාලට නම්බර් එක එන්ටර් කරන්න කියලා ඉවරලා මැසේජ් එකක් දෙනවා. ඔන්න ඔතෙන්ට තමයි දැන් අපි නම්බර් එක ටයිප් කරන්න ඕන. ඒතර කොහොමද ක්වෙස්චන් එක අහන්නේ? C වල කමාන්ඩ් එක තමයි cin. අපි දෙන්න ඕනේ මේකට cin කියලා. දැන් අපි මෙතනින් කිව්වොත් cin දෙනකොට බ්‍රැකට් දෙක යන්න ඕන අනිත් පැත්තට. මතක තියාගන්න cinx. ඔන්න ඒතර cin කියන කමාන්ඩ් එකෙන් කරන්නේ ඉන්පුට් එකක් ගන්න එක. අපි දෙන ඉන්පුට් එකක් අරගෙන අපි දෙන වේරියබල් එක ස්ටෝර් කරන එක. මේක ටෙක්ස්ට් වේරියබල් එකක් වෙන්න පුළුවන්, මේක නියුමරිකල් එකක් වෙන්න පුළුවන්,
ඕනම variable එකට data store කරන එක තමයි cin කියන එකෙන් කරන්නේ. ඒතර run time එකේදී ඒ කියන්නේ අපි program එක run කරාම අපි දෙන අගේ තමයි මේ variable එකේ store වෙන්නේ. ඔන්න එනවා ඔයගොල්ලෝ දැන් මේ cin කියන command එක අධිගෙන ගන්නවා. මේකත් එක්කම අපි කොහොමද කියන්නේ cin x. දැන් අපි run කරමු බලන්න. උඩින් question එක ඇහුවා නේද? මෙන්න දැන් අපි run කරාම question එක අහනවා enter the number. මට චක්කරේ ඕන 8 වරක්. දැන් මම enter කරනවා. මෙන්න 8 වරක් චක්කරේ. හරිම තරලයි නේද? බලන්න programming language එකක් ඉගෙන ගන්න කොච්චර ලේසිද කියලා. අපි මුලින් ඉඳලා හරියට ඉගෙනගෙන ගියොත් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් දැන් බලන්න ඔයාලට මේ program එක ආය run කර එක එක values හොයන්න පුළුවන් නේද? 12 වරක් චක්කරේ. මෙන්න 12 වරක් චක්කරේ. මම හිතනවා ඔයාලට මේ ටික හොඳට තේරෙන්න ඇති කියලා. මේ source ටික හොඳටම බලා ගන්න. ඒතර මේකෙදි මම කරේ මොකද්ද? cin කියලා ඉස්සෙල්ලාම c out කියලා question එක ඇහුවා. cin කියලා ඒ question එකට ඒකට enter the number කියන එකට ඕනේ reading එක ගත්තා cin වලින්. ඒතර cin කියලා කිව්ව ගම කම්පියුටරේ නතර වෙලා ඉන්නවා. run කරාම අපි මොන හරි value එකක් enter කරනකම්. ඒතර අපි enter කරපු ගමන් ඒක store කර ගන්නවා අපි දීලා තියෙන variable එකේ. දැන් අපිට මේ variable එක පාවිච්චි කරන්න පුළුවන් අපේ program එකේ ඕනම තැනක. එහෙනම් මේ අපේ පළවෙනි lesson එක මට හිතෙනවා ඇති කියලා. ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා මේ දැන් ඔයාලට මම දැන් පොඩි අදහසක් දුන්නානේ නේද? මේ මම 12 පාරක් ලිව්ව එක 12 පාරක් ලියන්නේ නැතුව කරන ක්‍රමයක් තියෙනවා කියලා ඉවරලා. එහෙනම් loop කියන ක්‍රමෙත් අපි ඊළඟට ඉගෙන ගමු. හැබැයි අදට මම හිතනවා මේ ටික හොඳටම ඇති කියලා. ඔයාලා මේ C program ටික මම අද උගන්වපු සේරම ටික නැවත කරලා හොඳට practice කරලා චූටි program ගොඩාක් ලියලා ඊළඟ lesson එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් මම අද නතර කරනවා. ඕගොල්ලෝ මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. like එකක් දාන්න, share කරන්න, bell icon එක click කරලා තිබ්බොත් ඔයාලට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වෙලෙම මේක දැනගන්න පුළුවන්. හොඳයි එහෙනම් ආයෙත් දවසක අපි මේ විදිහම lesson එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.